සමාසලන්නේ මහන්සි පාඩ. දැන් මේ එතකොට ලෞකික කරුණාවයි ලෝකෝත්තර කරුණාවයි. ඊට පස්සේ තරුණයා කසාද බඳින්න විදිහක් නැති වෙනකොට යාළුවෝ ටික යනවා බා වෙන්න බා මචං අපි උඹට ඉන්නවා. කවුරු නැතත් අපි උඹට ඉන්නවා. අපි උඹේ වෙඩින් එක කරලා දෙනවා. කියලිවල සල්ලි එකතු කරලා තරුණයාව කසාද බඳලා දෙනවා. දැන් හැමෝටම සතුටුයි. හැමෝම අගය කරන හොඳම යාළුවෝ ටිකක්. ඔයාලා වගේ යාළුවෝ ටිකක් ගන්නවා. කවදාවත් යාළුවෙට ලැබෙන්නේ නැහැ. කොච්චර හොඳ යාළුවෝ ටිකක්ද ඔයාලා. බාන්නේ තරුණයාට පිට වුණා. ඒ තරුණයාගේ දුකට පිට වුණා. අන්න ලෞකික කරුණාව. දැන් මට ලෝකෝත්තර කරුණාව පෙන්වලා දෙනවා. දැන් හැදෙන්නේ කරුණාවනේ. යාර තරුණයා දුකෙන් හිටියා කසාද බඳින්න දෙයක් නැහැ. බඳලා දුන්නා. ඉතින් යාළුවෝ ටික එකතු වෙලා සල්ලි එකතු කරලා කසාද බඳලා දුන්නා. ලෞකික කරුණාව. ලෞකික කරුණාව. ලෝකෝත්තර කරුණාව මෙන්න. එක්තරා තරුණයෙක් හිටියා. මේ තරුණයා හෙට දවසේ ඔටුනු පළඳන්නත් ඉන්නවා. ඒ කියන්නේ හෙට දවසේ තමයි අභිෂේක ලබන්නේ. ඒ වගේම හෙට දවසේ තමයි අලුතෙන් හදපු රජමාලිගාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ වගේම හෙට දවසේ තමයි ඒ ජනපදයේම හිටිය අතිශය සුරූපීම තරුණිය කසාද බඳින්නේ. මංගල තුනක් එකට යෙදিলা. අභිෂේක මංගල්‍ය, සරණ මංගල්‍ය සහ ගෙවැදීමේ මංගල්‍ය. මංගල්‍ය තුනක් තියෙනවා ප්‍රීතියෙන් පිනායමින් ඉන්නවා. අද දවසේදී යමාමෑණි ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා වහන්සේ තුමන් උන්වහන්සේට දෙනවා දානයක්. මේ තරුණයාගේ නම නන්ද. දානියර වෙලිවරේලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? නන්ද මෙන්න මේ පාත්‍රය අතට ගන්න කියලා පාත්‍රය දෙනවා තමන් වහන්සේගේ. නන්ද කුමාරයා කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ පුංචි අම්මගේ පුතා, සහෝදරයා, එකම තාත්තගේ. සුද්ධෝදන රජුලන්ටම දාව ඉපදිච්ච තරුණයෙක්. ඊට පස්සේ නන්ද කුමාරයා හිතනවා අයියනේ හැම අතින්ම ගෞරවයක්. එකක් බුදුරජාණන් වහන්සේ දෙවෙනි එක තමන්ගේ සහෝදරයා. අයියාගේ පාත්‍රයේ අරන් එන එළියට එනකම්. හිතනවා දැන් රජමාලිගාවේ වාහල් කඩගාවද ගනි පාත්‍රයේ. එතෙන්දි ගනි කියලා අරන් ආවා. දැන් හිතුවා තව සුට්ටක් ඉස්සරහට ගිහිල්ලා ගනි. දැන් හිතුවා ඇතුල් නුවරින් පිට වෙන තැනදි ගනි. ඊට පස්සේ දැන් හිතුවා සවැත් නුවරට ඇතුල් වෙන තැනදි ගනි. දැන් හිතුවා ජේතවනාරාම දුරුටු ගාවදි ගනි. දැන් හිතුවා ජේතවනාරාමට ඇතුල් වෙන තැන ඇතුල් වෙලා ගිහිල්ලා ධම්සභා මණ්ඩපේ ගාවදි ගනි. ඇතුළටම ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා නන්ද ඔය පාත්‍රයෙන් පැත්තකින් තියන් තිබ්බා. නන්ද ඔබ මහාන වෙන්න කැමතිද? දැන් මොකක් කියන්නේ? අයියට බෑ කියන්න බෑ. ඒ තරම් ගෞරවය. හා කිව්වා. හා කිව්ව එතනින් හැර කතාව දන්නව නේද? ඔව් මහානුනා. මහානුනාට පස්සේ ජනපද කල්යාණි කතාව දන්නවනේ. ඊට පස්සේ සුරංගනාවන් පෙන්නලේ කතාව දන්නවනේ. අන්න ලෝකෝත්තර කරුණාව. අහසට පොළොවේ මොකද්ද? අරුම් කරේ මොකද්ද? සමාවෙන් ඉන්නේ කියනවාද? අරුම් බන්දලා දුන්නා මේ. අරුම් කරේ දුකින් දුකටමපත් කර අරු දුක බැඳුවා. ලිපට ඇදලා දැම්මා ඔය. දුකට බැඳුවා. චෙක්කට. දුකට බැඳුවා උට උඹට කසාද වඳින්න විදියක් නෑ නේද? වරෙන් එහෙනම් බන්දමු කියලා. බැඳුවා බැඳලා ඉවරලොන් සින්දුවකුත් කිව්වා මොකද්ද? ඒක සින්දුවක් කිව්වා. එකයා එකට කකා හිටපු ගොන් වස්සව කරත් එක දැන්දා කියලා උන් උඩ පැනගෙන ගෙදර ගියා. ඒක ඇකුළු නාබ. දැන් එතකොට ලෞකික කරුණාවෙන් වෙලා තියෙන දුකට පිට වෙන්න කියලා දුක තව වැඩි කරලා දීපේක. ලෝකෝත්තර කරුණාවෙන් කිව්වේ සදාතනික දුකින් උදවන එක. එහෙනම් දුකට පිට වෙනවා කියන්නේ කුමක්ද කියලා හරියටම දැනගන්න කෙනෙක් ලෝකෝත්තර කරුණාව තුළින් ඒ ආර්ය ශ්‍රාවකෙක් විතරයි. ලෞකික ලෝකයට දුකට පිට වෙනවා කියන එක තේරුම් ගන්නවත් බෑ. ඕන් දුකට පිට වෙනවා කියලා අන්තිමට කරලා තියෙන්නේ මොකද්ද? හිටියටත් වැඩි හො සංසාර දුකට ඇදලා දැම්ම එක. ඒ විතරක් නෙමෙයි මම කියන්නේ මෙලෝ ජීවිතේ විතරක් නෙමෙයි. ඒ පුද්ගලයාට ඒ නිසාම නැගෙන්නා රාග දේශ මොහ නිසා මොකද වෙන්නේ සංසාරේ? කල්ප ගානක් දුක් විඳින අවස පරිසරය හැදෙනවා. අන්න ලෞකික කරුණාවයි ලෝකෝත්තර කරුණාව අතර පරස්පරතාව. ඊළඟට අපි බලමු ලෞකික මුදිතාවයි ලෝකෝත්තර මුදිතාව අතර වෙනස. ඒකත් ඒ විදිහමයි පරස්පර එක ටිකක්. හැමතිස්සෙම මතක තියාගන්න ලෝකෝත්තර මාර්ගයයි ලෞකික මාර්ගයයි කියන්නේ එක ටිකක් පරස්පර බව. මේක මගේ සත්‍ය මම මෙයා සත්‍ය දෙයක් කියන්නේ හෝමාගම පැත්තේ අපේ මිත්‍රයෙක් හිටියා. ඒ මිත්‍රයා බොහෝ ව්‍යාපාර කරන්න ගත්තා. මේ ධර්ම අවබෝධයට ඉස්සෙල්ලා.
ඔහුට එක එක જાති ව්‍යාපාර තුන software ආරම්භය කරපු කෙනෙක්. ඒක වැඩි වෙන්න යාම්මයි තාත්තයි පුදුම සතුටටපත් වුණා. අපේ පුතාට හරියනවා, දියුණු වෙනවා. එන්න වැඩි වෙන යාගේ ෂොප් එකක් අතනත් ඇරියා, මෙතනත් ඇරියා, අතනත් ඇරියා, අතනත් ඇරියා, අතනත් ඇරියා, අතනත් ඇරියා, අතනත් ඇරියා. පුදුම සතුටක් දවසින් දවස පුතා දියුණු වෙනවා. ඊට පස්සේ ආපේ වෙලාවට ඒ දරුවට අවබෝධයටපත් වෙච්ච, يعني අවබෝධයටපත් විය හැකි ආකාරයේ දෙමව්පිය හිටිය නිසා වාසනාව. ඊට පස්සේ ඒ තරුණයා කොහොම හරි බණ ඇසුවා. බණ අහලා තරුණයාට අවබෝධයක් ආවා. ඊට පස්සේ තරුණයා මව්පියන් මත යොමු කරලා බණ ඇසෙව්වා. ඊට පස්සේ මව්පියන්ටත් ඒ අවබෝධය ආවා. ඊට පස්සේ මෙන්න අර අල්ලගත්තේ ඔය ටික අතහැරින්න ගත්තා. ඔහු දැක්කා නිවන තියෙන්නේ කාර්යබහුල තුල භාව නෙමෙයි, කාර්යබහුල භාවය තුල නෙවෙයි. නිවන තියෙන්නේ විවේකයේ තුල බව. අර කාය විවේකී ඊළඟ චිත්ත විවේකී හිත දුවන්නේ දැන් පිස්සු බල්ලා වගේ මේ චිත්තං සංයමේ සම්ති මුක්ඛන්ති බාර වදනා දැන් සිතට දුවන තරන්නේ කලින් ඇහැස්සේ දිව්වා කනෝස්සේ නාසයෝස්සේ දිවෝස්සේ කයෝස්සේ මනසෝස්සේ දිව්වා අතීතෙට දිව්වා අනාගතෙට දිව්වා දැන් කොහෙවත් දුවන්නේ දෙයක් නැතුව අන දැන් ඉන්න එක තැනකට වෙලා. මේ චිත්තං සංයමේ සම්ති මුක්ඛන්ති බාර වන්දනා එතකොට අන්න බාරයේ බන්ධනේ නිදහස්. ඊළඟට උපදි විවේකය ඒ කිව්වේ කලින් මේ කාමයන් පස්සේ හඹා යනකොට මේ ආස්වාදයේ පස්සේ හඹා යනකොට අර මස් කටියට පොරකන උකුස්ස වගේ මස් කටුවට පොරකන බල්ලෝගේ හැමතිස්සෙම පොඩ්ලි සූත්‍රය. ඔව් මේ මිනිස්සු මොනවද කරන්නේ? කාමයේ නිසාම නිජු වෙන කුලල් කා ගන්නවා, රණ්ඩු වෙනවා, මරා ගන්නවා, එකිනෙකා බියවද්දනවා, තර්ජනය කරනවා, ගර්ජනය කරනවා, අප්‍රමාණ වද හිංසා උපද්‍රව කරදර බාධක. දැන් මේ මොකක්වත් නැහැ. ඒ නිසා ලෝකයෙන් ඉන්න උපද්‍රව බියෙන් මිදලා ඉන්න උපදි විවේකයේ. දැන් එහෙනම් කාය විවේකේ ලැබිලා, කායන්ට විවේකයක් ලැබිලා, චිත්ත විවේකේ ලැබිලා, හිතට විවේකයක් ලැබිලා. ඊළඟට උපද්‍රවයන්ගෙනුත් විවේකයක් ලැබිලා. දැන් කරදරේ කියලා හිතට කරදරේකුත් නැහැ. කලින් කරදර දැන් කලින් හිතක් දියුවා ඒ මදුවට කරදරේ මොන වෙලාවක කෝල් එකක් ආවත් මොනවා වෙයිද මොකක් හරි ප්‍රශ්නයක්ද කරදරයක්ද මොන අන්න එහෙම දහසක් දේවල්. හැමතිස්සෙම බියෙන් ඉන්නේ මොන හරි විපතක් ගැන ආරංචියක් වේද මොන හරි අර අපේ ධම්මික පෙරේරා කියලා සල්ලිකාරයෙක් ඉන්නවනේ ලංකාවේ. එතුමාට තියෙන ලොකුම බය තමයි උදේනේ රෑ නිදාගෙන උදේනේ ගෙනිනකොට බින්දුවක් අඩු වෙලා තියෙයි කියලා. account එකේ. බින්දුවක්. මොකද ඒක බින්දුවක් අඩු වුණා කියන්නේ කෝටි ගාණක්. හැබැයි ඔහුට කිසිම දවසක බියක් ඇති වෙන්නේ නැහැ උදේ රෑ නිදාගෙන උදේ නැගිටිනකොට පණකින්ද නැති වෙලා තියෙයි කියලා. එහෙම බයක් ඇති වෙන්නේ නැහැ. බින්දුවක් අඩු වෙලා තියෙයි කියලා තමයි ඔහුට බයක් ඇති වෙන්නේ. එහෙම එකක් තමයි තියෙන්නේ. එතකොට දැන් අපි කිව්වා මේ ත්‍රිවිධ විවේකයටපත් වෙනවා. දැන් මේ විවේකයටපත් වෙලා දැන් මොකක්ද ඉස්සෙල්ලා කිව්වේ මට ඒක නවතුණා. අපි මේ ආර්ය මේ මුදිතාව. මුදිතාව. අතු අස්සේ ගියා ගොඩක්. ඊට පස්සේ ඔන්න අර තාත්තලා අම්මලාට තේරෙන්න ගත්තා පුතාට දැන් විවේකය තමයි වැදගත්. ඊට පස්සේ මේ තරුණයා තමන්ගේ ව්‍යාපාර යාළුවන්ටත් දෙමින් ඔහු ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරයේ ජීවිකාව ඉතුරු කරගෙන අනිත් ටික ඔක්කොම අතහැරලා දැම්මා. ඊට කාලෙකට ඉස්සෙල්ලා එයාමයි තාත්තයිම කත් කියලා තියෙනවා පුතා හරියට මේවා දියුණු වෙනවා දැන් හරි සතුටුයි කියලා. එයාමයි තාත්තයිම කාලෙකට පස්සේ කිව්වා පුතා දැන් මේ විවේකයටපත් වෙන එක සතුටක් කියලා. එහෙනම් ලෞකික දියුණුව කියලා කියන්නේ මොකක්ද? අල්ලා ගන්නවද කියලා සතුටු වෙන එක. ලෞකික මුදිතාව කියන්නේ. ලෞකික මුදිතාව කියන්නේ මිනිහෙක් අර වගේ පුළුවන් තරම් ආස්වාදයේ පිණිස ඉරහඳ තාරකත් අල්ලගත්තා නම් අන්න අම්මට තාත්තට සතුට ගොඩක්ම සතුටුයි අපේ පුතාට ඉරයි හඳයි තාරකාවලත් අයිතියක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒ අම්මට තාත්තටයි ඒ නිසා ඇති වෙන්නේ මොකද්ද? තමන්ගේ දරුවා පුළුවන් තරම් අවිවේකයටපත් වෙලා කාර්ය බහුල වෙලා සංසාරයන් හේතු රැස් කරගන්නවා දැකලා ඒ අම්මයි තාත්තයි සතුටු වෙලා තියෙන්නේ හැබෑවකට නෙමෙයි සතුටු වෙලා තියෙන්නේ සංසාර දුකකට. දරුවාගෙන ඇති කරගෙන තියෙන්නේ හැබෑව කියන්නේ සැබෑ සෙනෙහසක් නෙවෙයි ව්‍යාජ සෙනෙහසක්. ඇයි? ඒකෙන් දරුවට යහපතක් ඉදිරියන්නේ නෑ. හැබැයි දෙමව්පියන් හිතන එක සැබෑ සෙනෙහසක් කියලා. නමුත් ඇත්තටම කරලා තියෙන්නේ දරුවාගේ විනාශය ප්‍රාර්ථනා කිරීම. ඉතින් අන්න මුදිතාව ලෞකික. එහෙනම් ලෝකෝත්තර මුදිතාව මොකක්ද? ඒකම අනිත් පැත්ත. ඒ කියන්නේ අතහැරීම. එහෙනම් ලෞකික උපේක්ෂාව කියන්නේ මොකක්ද? ලෞකික උපේක්ෂාව කියලා කියන්නේ
සැපයි දුකයි දෙකම උපදවගෙන සැපයි දුකයි කියන්නේ රාගයෙන් සැප උපදවගෙන ද්වේෂයෙන් දුක උපදවගෙන මෝහයෙන් භය උපදවගෙන ඔය ටිකට නොසැලී සිටි. තේරුණානේ? ඔය ටික උපදවගෙන කියනවා පැමිණි දුක් පැණි රසයි කියලා. දුක උපදවගත්තේ මිනිහමයි. ඊට පස්සේ කියන උගේම හිත රවට්ට ගන්න පැමිණි දුක් පැණි රසයි කියලා. ඒක බොරුවක්. මේක බොරුවක්. සම්මුලාවක්. ධනාත්මක චින්තනය කියන්නේ තන්නේ කර තක්කඩි මුලාවක් බොරුවක්. එහෙම එකක් ලෝකේ පවත්තන් යනවා නේද? ඕක තන්නේ කර මෝඩ බොරුවක්. ඒ කියන්නේ තමන්ම දුක උපදවගෙන තමන්ම රාගයෙන් අර සැප වේදනාවක් හදාගෙන ඊට පස්සේ කියනවා සැපේට උද්දාම වෙන්න එපා. මෙම තමන්මයි මෝඩකමට හදාගත්තේ. ඊට පස්සේ තමන්ම පටිඝ වේදනාවකින් මේ තමන්ම ද්වේෂයෙන් පටිඝ වේදනාවක් හදාගෙන කියනවා දුක් වේදනාවේදී සැලෙන්න එපා. තමන්මයි මේ හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෝහයෙන් බය උපදවාගෙන කියනවා බය වෙන්න එපා. අන්න ලෞකික මෝඩ උපේක්ෂාව. ලෝකෝත්තර උපේක්ෂාව මොකද්ද? ඒ රාගයේ නිරෝධයටපත් වෙනවා. එතකොට සැප වේදනාවට ගන්න නිසා ඇලෙන්න නෑ. ඒ දේශයේ නිරෝධයටපත් වෙනවා. ඒ නිසා දුක වේදනාවක් හට ගන්න නිසා ගැටෙන්න දෙයක්වත් නෑ. මෝහය නිරෝධයටපත් වෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව නිරෝධ වෙන නිසා මුලා වෙන්න දෙයක්වත් නෑ. එහෙනම් රාගයේ දේශයේ මෝහේ නිරෝධ වෙච්ච සිතක පවතින්නේ ආර්ය උපේක්ෂා උපේක්ෂාසති පාරිශුද්ධිය. ඒ කියන්නේ එතන තියෙන දැනීම විතරයි. අන්න පිරිසුදු සිත. දිත්තේ දිත්තමත්තම් භවිෂති සුතේ සුතමත්තම් භවිෂති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියන තත්වයකට විතරයි අටලෝ දහමින් කම්පා නොවී සිටින්නේ. ලාභේ උපදවගෙන අලාභේ උපදවගෙන කොහොමද කම්පා නොවී ඉන්නේ? එහෙනම් ලාභය කියලා කියන්නේම කම්පාවක් අලාභය කියන්නේම කම්පාවක්. එහෙනම් ලාභය අලාභය කියන දෙක අදාළ නැත්තේ කාටද? ආර්ය සති උපේක්ෂාවෙන් උන ආර්ය උපේක්ෂා සති පාරිශුද්ධිය ඉන්න උත්තරාට විතරයි. උන්වහන්සේට ලාභය කියන අන්තයක් නැහැ. අලාභය කියන අන්තයක් නැහැ. මොකද ලාභය හොයන්නේ නැත්නම් අලාභයක් ඇත්තේ නැහැ. දුක හොයන්නේ නැත්නම් සැප කියලා හේකුත් මේ සැප හොයන්නේ නැත්නම් දුක කියලා හේකුත් නැහැ. යසස හොයන්නේ නැත්නම් ආයස කියලා හේකුත් නැහැ. නින්දා මේ ප්‍රශංසා හොයන්නේ නැත්නම් නින්දා කියලා දාතියකුත් නැහැ. එහෙනම් ඔය ඔක්කොම ටික තියෙන්නේ අන්න අර කට්ටියට. එහෙනම් අන්න අටලෝ දහමින් කම්පා නොවන්නා වූ සුතවත් අරිය ශ්‍රාවකයා තමයි ලෝකෝත්තර උපේක්ෂාවෙන් යුක්ත වෙන්නේ. එහෙනම් ඔන්න ඔය කියන මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව සියලු ලෝසතුන්ටත් පතුරවලා ඒ අයටත් ඔන්න ඔය තත්ත්වයටපත් වෙන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ලෝකෝත්තර සතර බ්‍රහ්ම විහරණ කියන්නේ. ආර්ය බ්‍රහ්ම විහරණ කියන්නේ. හැදෙන්නේ. එහෙමයි සමාජ. සමාජ මේ මම යන්න කලින් තව ප්‍රශ්නයක් අහලා යන්න ඕනේ. මම සමාජ දැන් මේ වගේ තුන්වෙනි නෝනා. මගේ මේ තුන්වෙනි මේ කසාදේ. ඒතකොට සමාජ මේ මම ඊට කලින් මම පොඩි දෙයක් ඔය කියන්නේ ඉස්සෙල්ලා මම මේ දැන් පොඩි දෙයක් අහන්නේ. එහෙමයි සමාජ. මෙතුමිය මොකද කරන්නේ? කියන්නේ වර කියාවක් කලින් නම් කරා මෙයා විවාහ වුණාන් පස්සේ කරන්නේ නැහැ. මොකද කලින් කරේ? කලින් මාජි රැකෙටි. ඔබටත් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් නේද? නැත්තම් මේ තරුණයා කියපු කතාවල හැටියට. ඔබට ඉන්න බෑනේ එහෙම කෙනෙක් එක්ක. ඒක ඇත්ත තමයි. නේද? ඔව් සර්. ඉස්සෙල්ලා කිව්ව උදේ කිව්ව කතාව මම කල්පනා කරේ දැන්. දැන් ඒ වගේ දෙයක් දැනගත්තාම වෙන ගෑණි අයියෝ මම ඉවරයි මාව රැවට්ටුවක මාව කෑවා කියලා නෑ. මම සමාජ මෙයාට පළවෙනි දවසේම කිව්වා හම්බුනේ ඒවා. මෙයා මගේ පළවෙනි දවසේම කියලා ඇවිත් හිටියා මාත්. මෙයා හැමදේම ඇත්ත කිව්වා. අනික මෙයා ගොඩක් ධර්මයට ලැබී මෙයාගෙන් ඒක එයා හිතලා කරපු දේවල් නෙමෙයි. ඉතින් මෙයාගේ අධික රාගය නිසා හිතලා තමයි හිතලා කියන්නේ අවිජ්ජාවේ. අවිජ්ජාවේ. දැන් මම විවාහ වුණාන් පස්සේ වැරදි කරේ නැහැ මෙයා. ඇත්තට. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ දෙයට කලින් පහුගිය ජීවිතේ මට වැදගත්ුනේ නැහැ. වර්තමානයේ නිවැරදි. නිවැරදි. දැන් මට ඒකයි ඕනේ. ඉතින් මෙයා හොඳ විදියට ධර්මානුකූලව මෙයා ඉතින් මේ විදියට දැන්ට ඉන්නවා. මෙයාගේ දේවල් තියෙනවා කියන්නේ. දැන් ඔබෙත් අදහසක් තියනවාද මේ ධර්මයට යොමු වෙලා යන්න ඉස්සරහට තියෙනවනේ. ඔව් ඒ කියන්නේ මෙයා සමග එක්ුණාම පස්සේ තමයි ගොඩක්ම මම මේ පැත්තට යොමු වුණේ. මොකද නැත්නම් මම රැකියාවත් එක්ක හිටියා මිසක් ධර්මයේ ගැන එහෙම දේවල් යන්න එහෙම පන්සල් යනවත් මට වෙලාවක් කියන්නේ ගොඩක් අර ගෙදර ඒවත් එක්ක දානවා මම ඒකත් මොකද අම්මට ඒක අතරේ සමගගෙන මට අක්ක කෙනෙක් ඉන්නවා එයාට ඒ කියන්නේ
එයාගේ හස්බන්ඩ් රස්සාවක් නැහැ. ඉතින් මම තමයි පවුල බැලුවේ ගොඩක්. ගෙවල් හදාගෙන ඉතින් මම ගොඩක් රට පවුලේ අම්මයි තාත්තයි අපිට පොඩි කාලේ ඉඳන් අර හදලා ඒ යුතුයකම කියන එක තමයි මගේ හැමතිස්සෙම ඔළුවේ තිබ්බේ. ඉතින් මම හැමතිස්සෙම රැකියාවත් එක්ක දිනු වෙන්න ඕනේ කියන්නේ. ඒකට තමයි මෙයා මට හම්බුනේ. ඒත් මෙයා මගේ හැම කෙනේ ගොඩක් කලාවට කරේ මුලින්ම රැකියාව නෑ. නැත්නම් මොකද මම බිසි ගොඩක් ඉන්න. ඉතින් මෙයා මට ඔය ડોක්ටර්ගේ එකට එක්කගෙන ගියා. ඊපස්සේ තමයි මම පන්සල් යන්න ගත්තා ගොඩක්. මම මොදි පූජා තියෙනවා. අර ඒ වගේ ධර්මයට මම ගොඩක් අර කැමති වුණා ඉතින්. ලෞකික ධර්මයට. දැන් අද කියපු ටික අහන් හිටියා නේද? ඔව්. ඒකට සමහර දේවල් තේරුනේ නැහැ. ස්වාමීන් වහන්සේ පොඩ් කියන්න ඕනේ නැහැ. ඒ ඇවිල්ලා තියෙන මිද්දේ. ඒ වචන කියන්නේ වචන නෙමෙයි. සමහර වෙලාවට ඔබේ අවධානය පිළිලා. ඒක තමයි. දැන් මේ රෙකෝඩ් කරගත්තා නේද? ඒක ආයි අහන්න. ආයි 10 පාරක් හරි අහන්න. මට ඇත්තටම සමහර දේවල් තේරුනේ නැහැ. ඉතින් මෙයාගේ තරම් මට මං හිතන්නේ එකපාරටම මට ඒ නමුත් මම තේරුම් ගත්තා. මම තේරුණා නම් නෙමෙයි සමහර අමාරු ඒවල් එකපාරටම සමහර සිද්ධාන්ත කරද්දියෝ ඒක ආයි මතක් දැන් අහනෝනේ අපි අවිජ්ජාව කියන්නේ මොකක්ද කියලා දැන් මට ඒක ඒ වෙලාවේ මනසේ තියෙනවා. නමුත් ඒක මට කියන්න බෑ. අවිද්‍යාව කියන්නේ සුද්ධ සිංහලෙන් මොකක්ද දන්නවද? මේ ධර්මයේ මූල දෙකක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යව සංසාරේ උපදවන ප්‍රධාන මූල දෙකක්. මේ මූල දෙකට සුද්ධ සිංහලෙන්ම මම කියන්නම්. මේ මූල දෙක ඇවිල්ලා අවිද්‍යාවයි තෘෂ්ණාවයි. මෙන්න මේ දෙක අමතක කරන්න එපා ජීවිතේට. අවිද්‍යාව කියන්නේ ආස්වාදයේ සපයි කියලා හිතන් ඉන්න එක. තෘෂ්ණාව කියන්නේ ඒ හිතාගෙන ඉන්න නිසා ආස්වාදයේ ක්‍රියේ තියෙන ඇල්ම. දැන් අමතක වෙනවද? අවිද්‍යාව කියන්නේ ආස්වාදය සැපයි කියලා හිතන් ඉන්න එක. ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න මුලා මානසිකත්වය. තෘෂ්ණාව කියන්නේ ඒ ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම. අර හැම හිතන් ඉන්න නිසාමයි අර ඇල්ම පවතින්නේ. උපමාවක් කිව්වොත් අර බේබද්දා අරක්කු වලින් අවසානයේ සිද්ධ වෙන ව්‍යසනය දන්නේ නැති නිසා, ඒ කියන්නේ ඒකේ ආදීනව දන්නේ නැති නිසා මොකද හිතන් ඉන්නේ අරක්කු සැපයි කියලා. ඒක තමයි ඔහුගේ අවිජ්ජාව. ඒ සැපයි කියලා හිතන් ඉන්න නිසාම ඒ බේබද්දාට අරක්කු ගැන තියෙන්නේ මොකද්ද? කැමැත්තක්ද අකමැත්තක්ද? අන්න ඒකට කියන තෘෂ්ණාව. දැන් තේරුණේ? ඔව්. එහෙනම් අවිජ්ජාව කියන්නේ ආස්වාදයේ සපයි කියලා හිතන් ඉන්න මූල මානසිකත්වය. තෘෂ්ණාව කියන්නේ එසේ හිතාගෙන ඉන්න නිසා ඇති වෙලා තියෙන ඇල්ම. ඔන්න ඔය දෙක තමයි සංසාරේ අරන් යන්නේ. ඔය දෙක බින්දින්න තමයි මම කියන්නේ. පොඩ්ඩක් ඉන්නේ නැහැ. මේක ඉවර කරන්නට. සාහස මේ මම සමහරවිට අවුරුදු ඔය තමයි කියන්නේ. තුන්වෙනි බිරිඳ. ඔව් මේ තුන්වෙනි බිරිඳ. ඉතින් මේ මම අවුරුදු දැන් මේ 3කට කලින් මට දෙවෙනි බිරිඳත් එක්ක ඉන්නකොට අර තිත්තගල්ලේ අන්ති සාමිනවංශයේ මහා සංඝනාදේ ආගමේ ડોක්ටර් ලලිත් මහත්මිය දැන් අවුරුදු 8ක් වෙනවා හම්බ වෙලා. ඔය හැමෝගෙම මම අහනවා. එක්කෙනෙක්ට ඇලිලා නැහැ. මම නිතරම ධර්මයේ සත්‍ය ගවේෂණ කරනවා හොයනවා. ඉන්න මට එක දවසක් ඔය නෝනත් එක්ක රණ්ඩු වෙලා මම ඊට පස්සේ ජිම් එකට ගිහිල්ලා ලොස් ඇන්ජලිස් වල ජිම් එකේ ඉන්නකොට මම තිත්තගලේ අංගනා මට හිතුණා එකපාරට මේ මරණානුස්සතිය වැඩුණා. මට හිතුණා මේක හරියන්නේ නැහැ. මම කොයි වෙලාවෙ මැරෙයිද කියලා දන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මේක ඉක්මනටම අදම මේක රාග ද්වේෂ මොහ නැති කරන්න ඕනේ කියලා. අදඩි ලෙස වේගවත් වුණා මගේ මනස. මම ඔක්කොම අතහැරලා දාලා ඒ වෙලේ රණ්ඩුවයි ඔක්කොමත් එක්ක කොහරි ඔක්කොම අතහැරලා දාලා මම ගියා. මගේ ෆෝන් ඔක්කොම ඔෆ් කරා. මගේ ඩොලර් ලොකු ගාණක් තිබ්බා මගේ account එකේ. මම හිතන් හිටියා මේක මම කරන්නේ ඔක්කොම අතහැරලා දාලා යනවා කියලා. ගිහිල්ලා මහාන වෙන්න ඉල්ලුවා මහායාන පන්සලක ඒගොල්ලෝ බෑග්ගුවා. මම ඇඬුවා මට මහාන වෙන්න දෙන්න. එහෙම කො එහෙම බෑ. අමුසේ චයිනීස් වත් දන්නේ අපි චයිනීස් ආමුදුරු චයිනීස් ඉගෙනගෙන වරන් කියලා. චයිනා වල බලන් කියලා. ඊට පස්සේ මම කො එහෙනම් ඉතින් මම අරුවාට පියනන් දහම් බලපොල් පියනන් දහම්දුරන කියලා එතනින් හරි මහාන වෙනවා කියලා. එහෙම හිතේ ඉඳි අන්තිමට මේගොල්ලෝ බය වෙලා මොකද මම Facebook එකේ ආටිකල් එකක් ලිව්වා මේ අනිත් මරණය ගැන මේ මරණය ගැන ඒගොල්ලෝ හිතුවා මම මේ CD විනාශා ගන්න හදනවා කියලා. කට්ටිය බය වෙලා අන්තිමට මම හොයාගෙන කොහමද අන්තිමට මාව මේ කතාව ඉක්මනට කිව්වොත් අන්තිමට දවස් කීපකින් පස්සේ මම පිස්සන් කොටුවේ. අසනීප වුණා. හොඳයි සමහර මම අසනීප වෙලා කියන්නේ මම පිස්සන් කොටුවට අරන් ගියා. මේ අපේ අම්මලා තාත්තලා මොකද
මේ දොස්තර කෙනෙක් කිව්වා මම රොයල් එකට ගියේ කොළඹ. ඒ කොළඹ රොයල් එකට ගියේ දොස්තර කෙනෙක් ඉන්නවා ડોક્ટર සරත් ගුණතිලක කියලා. ඒ දොස්තර මහත්තයා තමයි කිව්වේ මෙහෙම නිසලවා පොඩ්ඩක් ගිහලා චෙක් කරගන්න මොකක්ද දන්නේ නැහැ නේ වේගවත්ව කතා කරන්නේ නෝමල් නැහැ. ඊට පස්සේ ගිහලා චෙක් කරාම ඒගොල්ලෝ මට පෙත්තක් දුන්නා. පෙත්ත දෙන්න නැත්නම් එළියට දාන්න නැහැ කිව්වා. මම පෙත්ත අරගත්තා එළියට දැම්මා. බිම දඟලන්න ගත්තා. මට දැන් භූත බලවේග යක්ෂ ප්‍රේත එක මොනවා හරි දෙවිවරු දැකට එනවා. මට මොකක් හරි එහෙම දැනුණා. මම මට වීඩියෝ රෙකෝඩින් ඔක්කොම තියෙනවා කොහොම හරි ඒ දවස්වල ඒ වෙච්ච දේවල්. මැලබු හින්දු කෝවිලට ගිහිල්ලා විෂ්ණු දෙවියන්ගේ මේ මම කාලි අම්මා කියලා කෑ ගහලා නොයෙකුත් ආකාරයේ විපස්සී සබ්බුදු වන්දනාවක් කෑ ගහනවා. ඒක පාට මොකුණු හරප කියනවා. ඔහොම නිකන් දෙපැත්තට යනවා. නිකන් කළු පැත්තට සුදු පැත්තටයි. අන්තිමට මාව ආයෙත් පිස්සන් කොටුවට අරන් ගියා. පිස්සන් කොටුවට අරන් ගිහලා මම එතන දවස් 7ක් මේ පිස්සොත් එක්ක හිටියා. ඒ පිස්සෝ මාත් එක්ක පුදුම ආදරයක්. මොකද මම මේ මිනිසුන්ට මෛත්‍රී කරුණාව දාය දක්කලා ඒ මිනිසුන්ට යම් කිසි ධර්මයක් කියලා දීලා ඉතින් මේ මිනිස්සු මාත් එක්ක හරි හිතවත් වුණා. ඊට පස්සේ මම ඒ දවස්වල රාත්‍රල් 210ක් විතර බරක හිටියේ මගේ ශරීරේ. විශාල මහතක්. ඒ රාත්‍රල් 210 සාමාන්‍යයෙන් හොඳ ෆිට් ඇඟක්. හොඳට මසල්ස් එහෙම තිබ්බ ඇඟක්. හොඳට බර උස්සලා හොඳට හදපු ඇඟක්. ඊට පස්සේ මේ අවුරුදු 2.5 අවසන් වෙද්දී මම රාත්‍රල් 316ක හිටියේ ස්වාමීන් වහන්සේ. වැඩි වුණා. ඔව් එතකොට සමහරවිට ඒ දුන්න බෙහෙත් මම අවුරුදු 2.5ක් ඒ වෙස්ටර්න් බෙහෙත් ගත්තා මේ සුදු මිනිස්සුන්ගේ බෙහෙත්. ඒවට මම මහත් වෙලා මට නොයෙකුත් ප්‍රශ්න තියලා මම සෑහෙන මහත් වෙලා මේ අනුරාධපුර ආයුර්වේදයේ ආදිත්‍ය ආයුර්වේදයෙන් තමයි මාව සුව කරේ. ඇත්තටම සුවේ තත්ත්වයටපත් වෙලා මම දැන් රාත්‍රල් 269ක ඉන්නේ. කොහොම හරි ඔතන ඔය පිස්සන් කොටුවේ ඉන්නකොට මට මනසට දැනුණා මෙහෙම දෙයක්. මගේ මේ වම් අත මෙහෙම මැද ඇඟිල්ල පෙන්නනවා. දකුණු අත මෙහෙම කරලා මෙහෙම අල්ලනවා. මෙහෙම මැද ඇඟිල්ල මෙහෙම. ඊට පස්සේ මේ පැත්තෙන් කියනවා මාර ශක්ති මාර බලම් මාර ශක්ති මාර බලම් මෙහෙම කරලා. මේ පැත්තෙන් කියනවා බුද්ධ ශක්ති බුද්ධ බලම් බුද්ධ ශක්ති බුද්ධ. මම ජීවිතේට හමු නැති වචන. ඉතින් මට මේ මනසට දැනෙනවා මම දන්නේ කොහොම කොහි ගිනවද කියලා. ඊපස්සේ ආලෝක ධාරාවන් මගේ මේ මස් ඇහැට පේන්න ගත්තා. කොහොම හරි මම එතන අන්තිමට මම කන්ට්‍රෝල් නැතුව මම අවුරුදු 10ක් මස් මාළු නොකා හිටියේ. මේ ලෙඩ වුණාට පස්සේ මස් මාළු කන්න ගත්තා. දැන් මම ආයි මාස 4කට විතර උදේ මස් මාළු කෑමෙන් වැළකුණා. කොහොම හරි එතන මිනිස්සු මාත් එක්ක රණ්ඩු වෙලා අන්තිමට පොලිසිය 6ක් ඇවිල්ලා මාව පාලනය කරගන්න බැලුව බිම දාලා මම කලිසම ගලවලා ගෙවුවා පොකට ඉන්ජෙක්ෂන් එකක්. මට එහෙමම මේ මට කලන්තේ ගියා. ඊළඟ දවසේ නැගිටිනකොට මම ෂේ. කොහොමද ස්වාමීන් මට ඉතින් මේ වෙච්ච දේවල් මම තාම දන්නේ මට මොකක්ද උනේ මට මොකක් හරි වෙන්න ගියානේ මන්ද. කොහොම හරි මම ඒ අතීතය ගැන එච්චර හිතන්නෙත් නෑ. මාගාව ඒවා ඔක්කොම රෙකෝඩ් කරලා දෙන හුඟක් දේවල්. ඒ මාර බලයක් ඇවිල්ලා තියෙනවා. ඒ මට නේද? ඒ කියන්නේ ඔබ තුලක් තියෙනවනේ මං කිව්වේ අර ලෝකයටම බුදුදහම පතුරවා හරින්න ඕන කියන මහා ගැඹුරු මේකක් ප්‍රාර්ථනාව. එහෙමයි ස්වාමී. අන්නේ ප්‍රාර්ථනාව නසන්ද තමයි උත්සාහ කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. මොකද ස්වාමී මේක කරන්න බෑ මං කිව්වේ පිස්සු නැතිය දැන් බාන්නේ පොඩි වැඩක්ද කරලා තියෙන්නේ කියලා. දැන් වෙන මිනිසෙක් වුණා නම් පිස්සන් කොටුවෙම හිටියා නම් ඉවරයි. අනිවාර්යෙන්ම ඉන්න. ඒ කියන්නේ ඒ කරලා තියෙන්නේ ඔබව පිස්සෙක් බවට පරිවර්තනය කරලා විකාර මේ වසවත්ති බලයකින් ඔබ එතෙන්ට ඇදලා දාලා දිගටම එතන ඉන්න අරින්න. එහෙමනම් අර ප්‍රාර්ථනා විඳ වැටෙනවනේ. ඔව්. දිවිනහ ගන්න හිත කරන්න එහෙම මට ආපු ඒවා අනන්තයි. බයිපෝලර් කියලා. බයිපෝලර්, ස්කිට්සොෆ්‍රෙනික් එහෙම කියලා මාව මිනිම සමාජෙම පිළිකුල් කරලා. එහෙම සෑහෙන දෙයක් වුණා සම. දැන් ආයේ කිසි දවසක ප්‍රශ්නයක් තියෙනවා. එහෙම සමාජ. ප්‍රශ්න ඉවරයි. ඉතින් මේ ගමන ඇවිල්ලා ස්වාමීන් මුණ ගැසීම ගොඩාක් ලොකු සතුටක් මට. ඉතින් මම ඒ දවස්වල ඉඳන්ම මම දන්නවා මම මේ මට හිතට හැංගෙනවා මම තුසිත දිව්‍ය ලෝකෙන් තමයි පෙර භවයේ හිටියේ. මෙතනට ආවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය බැබලෙන කාලයක් මේ මිනිස්සයා දැන් මේ ඒ කාලෙට පිවිසලා තියෙන්නේ. ඒ කාලේ වෙනුවෙන් වැඩක් යමක් කරන්න ආවේ. මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා මට ඒ වෙලාවේ දැනුනේ 40000ක් දෙවිවරු මනුෂ්‍ය භවයන් ලැබලා ඉන්නවා කියලා. නොයෙකුත් ලෝකේ හැම රටවල් වලම ඒගොල්ලෝම එකතු කරන්න මාව තෝරගෙන තිබ්බ ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කලින්.
ඉතින් ඒ අපි ඔක්කොම එකතු වෙලා නොයෙකුත් භාෂාවලින් මේ බුදුහාමුදුරන්ගේ ආර්ය ධර්මය මේ මුළු ලෝක සත්වයා තුළ හැම රටකම ස්ථාපිත කරන්න. තව ඒ වගේ දෙයක් තමයි මගේ ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් මම දන්නේ ඒක ඇත්ත. ඒ සියල්ල හරි. මට දැනුනේ ඩොක්ටර් ලයිට් නම් කොහේ 40000ක් නෙමෙයි 40ක් ආවේ එහෙම. ඒ තියෙන ඉතින් ඕකට මම මොකද අනේ මන්දා කොහරි මට දැනුනේ 40000ක් ආවා. දැන් ඔබ 1 ලක්ෂ ගානකට වඩා 1 ලක්ෂ ගානකට වඩා දෙවිවරු අපි හැමෝම 40000ම බලා ගන්නවා. ඔබ කියන එක හරි. ඔබ තව ඔබ නොකියන ටිකක් මම කියන්නේ. එහෙමයි සම්. ඔබට ඒ කාරණේ සඳහා අවවාද කරේ ඒ අති උත්තරීතරු මහා මෙත් බෝසත් මහා දිව්‍ය රාජාණන් වහන්සේ. ඔබ ඇතුළු පිරිසට. කවුද සමාසේ? මාතු බුදු වෙන්නේ ඉන්න මහා බෝසතාණන් වහන්සේ. නාථ දිව්‍ය රාජත්ව. නෑ. සන්තුසිත දෙව් රජු. සන්තුසිත. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අවවාදයෙන් තමයි සියලු දෙනා මනුස්ස ලෝකෙට බහින්නේ. ඒ අය තමයි මේ ධර්මයේ බබලවන්න උත්සාහ ගන්නවනේ බබලව වෙනවා. අනාගතයේ දවසක් එනවා. ඔව් සමාසේ. මේ මෙසේම සිදු වෙනවා. මම ඔබ ඔය කිව් නිසා මාත් ටිකක් කියන්න. ඔව් සමාසේ. අනාගතයේ දවසක් එනවා මේ මුළු ලෝකයම සද්ධර්මයෙන් බබලනවා. එහෙමයි. එදාට ලෝකේ පුරාම නැවතත් රහතන් වහන්සේලා පහළ වෙනවා. එහෙමයි සමාසේ. එදාට ලෝකේ අග නගරේ වෙන්නේ මේ ශුද්ධ අනුරාධපුරේ. එහෙමයි සමාසේ. මේ නගරය නැවත රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරි යනවා. සාදු. එහෙමයි සමාසේ. එහෙම දවසක් අනාගතේ උදා. මම ඒ දැක්ක සමාසේ. මම මේ මල්ලිට කිව්වා මේ මම අනාගතේ මගේ මුළු ජීවිතේම දැක්කා. ඒ ලෙඩ වෙච්ච වෙලාවේ. නමුත් මට ඒක දැන් මතක නැහැ. මට නමුත් යම් පුදුම ඒ කියන්නේ ඔබ ඒ වෙලාවෙත් බේරගෙන තියෙන සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. අර ඔබට අමානුෂික විදිහට අර මිත්‍යා දෘෂ්ටික දෙවියෝ වද දෙනකොට විවිධාකාර භූත බලවේග අරමුණු කරලා ඔබ බේරගෙන තියෙන සම්‍යක් දෘෂ්ටික දෙවියෝ. ඒක තමයි අපිට පෙන්වුම් කරලා තියෙන්නේ අනාගතේ මේ එහෙනම් දැන් පේනවා මේ අද ආපු ගමන පවා මේ හැම එකම මේ සම්බන්ධයක් තියෙනවා. අනිවාර්ය සමා මල්ලිට කිව්වා අර වැස්ස නැවතුණා මෙහෙම ගොඩක් දේවල් වුණා. සල්මාසාර සීයා ඇවිල්ලා මට කියනකොට ඒ සීයා ඉන්න කලින් මම භාවනා කරද්දි මම ප්‍රාර්ථනා කරා මේ ලෝකේ දෙවිවරු බ්‍රහ්මයන් ඉන්නවනම් මේ සත්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනවා දැකපු ඒ බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්න තිබ්බා මේ ලංකාවේදී ඉන්දියාවේ දේශනා ඒවා දැකපු මට මේවා නිරවුල් කරගන්න ඕනේ මට වැස්සක් වැහලා හරි පෙන්වන්න අද දවසේ ඇතුළත එහෙම කියලා කියනකොට මුකුත් දුන්නේ නැහැ. නමුත් මම කඩේට යනකොට එකපාරටම වහින්න ගත්තා. අර සී ඇවිල්ලා මට කතා කරා. මම බඩු අරන් එළියට එනකොටම වැස්ස නැවතුණා. ඊට පස්සේ කාර් එකට නැග්ගම මම වැස්ස ආයෙත් පටන් ගත්තා. මම මෙහෙට ආවම පටන් ගත්තා. එහෙම නැති වුණා. ඒක මට හුඟක් ඒ වගේ දේවල් වෙලා තියෙනවා සංවාසාවේ අద్భుත දේවල්. ඒක තමයි කියන්නේ. ඒක නිසා මේක සත්‍යයක්. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ වෙනකොට මේ උතුම් බුදු සසුන නැවත බබලවන්න වස්තු පරිසරයේ ගොඩනගමින් ඉන්නවා. එහෙමයි. තව නොබෝ කාලයක් අවුරුදු උප්පරිම 30යි 30ට මෙහා අඩු කාලයකදී ලෝකයේ අග්‍ර නගරයේ ශුද්ධ අනුරාධපුරය නැවතත් ලෝකයේ අග්‍ර නගරයේ විදිහට බලපවත්වන විතරක් නෙවෙයි එදාට මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. ලංකාව ලෝකයේ ශ්‍රේෂ්ඨතම පූජනීයම බලවත්ම රට වෙලා ඇමරිකාව වගේ රටවල් පල්ලෙහාටම යනවා. ඔබ ඒ රටේ රැඳෙන්නේ ඔබ මෙහෙට එනවා නැවත. අනිවාර්යයෙන්. එහෙම දෙයක් වෙන්නේ. ඒ කියන්නේ ඒ රටවල් කාමයෙන් බබලපු රටවල් පහළටම වැටෙනවා. නැවත ධර්මයේ හේසෝසනකොට ආසියාතික රටවල් වලින් තමයි මේක වැඩිම බලවත් වන්නේ. රට එතකොට මේ මූලස්ථානයේ ඉන්නේ ශ්‍රී ලංකාව. ඒ මූලස්ථානය අනුරාධපුරේ. මේ ශුද්ධ නගරයෙන් මේක පටන් ගත්තා. ඒක තමයි වෙමින් පවතින්නේ තුසිත දිව්‍ය රාජ්‍ය විතරක් නෙවෙයි තවතිසාවේ පවා චාතුරු මහ රාජික පවා බොහෝ දෙවිවරු තුතුල ඉන්නවා. මනුස්ස ලෝකේ පොඩි දරුවෝ වෙලා දැන් මේ වෙනකොට ඔබගේ තරුණයෝ වෙලා විවිධාකාර මට්ටම් වලින් ඉන්නවා. ඒක જાතියයි. ඒ අය ධර්මයේ හොයාගෙන ඉන්නවා. මම කිව්ව එක සුදුසු දවසේ එන්න ඕන. සුදුසු දවස තාම ආවේ නැහැ. ඒ දවස් ආවහම ඒ දවස් ගොඩක් වෙලාවට ඒ කියන්නේ එහෙම දවසක් උදා වෙනවා ඉදිරි කාලෙදී ලබන අවුරුද්දේ මේ වලින් පස්සේ. මොකක් හරි ඔබට එහෙම දැනි වැටහීමක් අවබෝධයක් නැත්තම් දැනුම් දීමක් මම කියලා තියෙනවා සමාජ මේ අපේ තාත්තලාගෙන් අහන්න මම ලෙඩ වුණ වෙලාවේ කිව්වා අවුරුදු 7ක් ඇතුළත ඒ කොයි කාලෙද මම ඒ කිව්වේ 2016 පෙබරවාරි 27 මම කිව්වා අවුරුදු 7ක් ඇතුළත මේ දවසේ ඉඳන්
අවුරුදු 7ක් යන්න කලින් මේ ධර්මයේ ඒ ආපු කට්ටිය එකතු වෙලා සෑහෙන ඒ ධර්ම චක්‍රය පටන් ගන්නවා කියලා. ඒ චක්‍රය බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ පටන් ගත්ත චක්‍රය නැවත ඉස්මතු කරනවා කියලා එහෙම ඒ වගේ අනාවැකි දුන්නාම සෑහෙන කට්ටියට. දැන් මම දැන් මේ ළඟදී මම කිව්වා අපේ තාත්තා තව අවුරුදු 3ක්වත් නැහැ. අවුරුදු 2කින් ඔයාලට හුඟක් ලොකු දෙයක් දකින්න පුළුවන් වෙයි. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවා ඊළඟ අවුරුද්දේ නැහැ කියලා. මයි වලින් පස්සේ මේ බබලන්න ගන්න කාලයක් කියන්නේ මේක බලවත් දකින්න හම්බෙයි මිනිසුන්ට. ඒක ක්‍රමානුකූලව වැඩිලා ගියාම ලක්ෂ ගණන් නැවතත් අර රහතන් වහන්සේලා 15 වෙනි යුගයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මහා අධිෂ්ඨාන බලය ක්‍රියාත්මක වෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ડોક્ટર ලලිතුත් කියනවා ස්වාමී. ඒකයි මට හිතා ගන්න බැහැ. මොකද කියන්නේ එතුමා කියන්නේ? එතුමා කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දැක්කලු මේ ලෝකෙ මෙච්චර ලොකු පොපියුලේෂන් එක වැඩි වෙනවා. ඒ ඔක්කොම දැක්කලා මේ ධර්මය අවබෝධ කරන කාලයක් එනවා කියලා. ඒ මහා පෙරහැර පෑරපු වෙලාවේ දෙවිවරු ඇවිල්ලා নমස්කාර කරලා කිව්වලු උදව් කරන්න කැමති එන්න කියලා. ඊට පස්සේ මේ යම් කිසි දෙවි දේවතාවරුන්ට ඒක අවසරේ කොහොමද ලැබිලා තියෙනවා මේ මනුෂ්‍ය ලෝකෙට එන්න. ඒ තථාගත අධිෂ්ඨානයට අනුකූලව එයත් එහෙම ආපු කෙනෙක් කියලා තමයි ડોක්ටර් ලලිත් කියන්නේ. වෙන්න පුළුවන්. ඒ තේනයි කියලා මම කියන්නේ. ඔව්. හැබැයි ඉතින් මේ ශාස්ත්‍රය නැගින්නේ භික්ෂූන්ගෙන්මයි. අනිවාර්යයෙන්. භික්ෂූන්ටම තමයි මේ ශාස්ත්‍රය නගන්න පුළුවන්. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි යම් පරම නිෂ්ඨාවකටපත් වෙන්න ඕනේ යම් පිරිසක්. එතන ඉඳන් තමයි අර ශාසනය බබලන්න ගන්න. එහෙම නැතුව අර මග ඉඳගෙන කරන්න බෑ මේ වැඩේ. අනිවාර්යයෙන්. පැහැදිලි. ඔව් සමානිතක මහාන වෙන්න ඕනේ කියන එක මට සෑහෙන්න බලවත්ව තියෙනවා. මම මේ ඊයේ පෙරේදත් මේ නෝනාට කොහොම සමාල්ලාට ආව කාලය ගිහිල්ලා මහාන වෙන්න වෙයි මම දන්නේ. මම මෙයාට හම්බ වෙනකොටත් කිව්වනේ. මම කියන්නේ ඒකට. එහෙම නම් කිව්වේ නෑ හම්බ මාර බලයක් එන්නේ මාර බලයක් එන්නේ මම ඉතින් සාමාන්‍යයෙන් මට ඉස්සර ඉඳන්ම තිබ්බ අම්මලා තාත්තලා දන්නවා මට මේ මහාන වෙන්න ඕනි කියලා හුඟක් බල වේගය තිබ්බා. ඉතින් මේ මට අර සූත්‍රයක් තියෙන්නේ මොකද්ද ඒක මේ ජජග්ග සූත්‍රයේද කේතුමාලානුභාවේන දසපාරමිතානුභාවේන අන්න ඒක කියනකොට සාමාන්‍යස මගේ මේ හිස මුදුනේ ඉඳන් මේ මුළු ශරීරය හැම රෝම කූපයක් පාසා ප්‍රීතියක් ගලනවා මට හිතා ගන්න බෑ ඇයිද කියලා මට පුදුම තරම් හිතවත් ඒ සූත්‍රය ඒක ඇහෙනකොට සූත්‍රයනේ ජයතිරිත ඒක මට ඇහෙනකොට මගේ මුළු මාර ශක්තියක් අනුගත වෙනවා මගේ ඇඟට මට නිකන් මුළු ලෝකෙම හොල්ලලා මුළු විශ්වයම හොල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයයි සියලුම දේක තියෙනවා. ධර්මය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මඟ ඔක්කොම ටික තියෙනවා. සතර බ්‍රහ්ම විහරණ ඒකයි. ඉතින් ඔබ වහන්සේ මුණ ගැසීම ගොඩාක් සතුටක් ගොඩාක් පිං ඔබ වහන්සේට. අංග ඔබ වහන්සේව බහැ දකින්න මගේ මෑණියනුයි පියාණුයි අරගෙන අනිවාර්යයෙන්ම එනවා. මේ ඔබ වහන්සේට ඉතින් ඩිස්ටර්බ් කරන්න කැමති නැහැ. ඔබ වහන්සේට මොන වෙලාවල් සාමාන්‍යයෙන් හොඳ? දැන් කවද්දා යන්නේ? ඒ දෙන්න යනවා දෙසැම්බර් 10. මම මේ අලුත් කම්පැනිස් දෙකක් පටන් ගන්නත් එක්ක මෙහෙට ආව සාමාන්‍යස. මේ මොකද අර O level A level ෆේල් වෙච්ච ළමයි ඉන්නවා. ත්‍රිවිල් පැද අකාලේ අපරාධ යන මේ රටේ ඒ ළමයින්ව IT පැත්තෙන් උගන්වලා කම්පියුටර් පැත්ත උගන්වලා ඒගොල්ලොන්ට ජීවිතේ ගොඩනගන්න පුළුවන් දෙයක් කරන්න බලාගෙන ආවේ ගෝඨාභය මහත්තයාගේ අනුග්‍රහයත් එක්ක හොන නැතුව හොත් මම තනියම හරි කරන්න අදිෂ්ඨාන කරගෙන ආවේ ඒ වයි මැනික් බිස්නස් ඒවත් හුඟක් දේවල් ඉතින් මම බිස්නස් ගණනාවක් එක සැරේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ෆෝන් එකකින් කොහෙවත් මට තැනක් ඕනේ මට අන්තර්ජාලය ඔස්සේ සෑහෙන මුදල් ගන්න පුළුවන් එහෙම ඉතින් දැනටත් 6 දෙනෙක් විතර වැඩ කරනවා මගේ IT කම්පැනි ට්‍රාන්ස්පෝර්ටේෂන් කම්පැනි දෙන්නෙක් වගේ මම හුඟක් දේවල් කරනවා සමහරවිට forex trading bitcoin cryptocurrency ඉතින් මගේ තාත්තගෙන් දේපල සෑහෙන ලැබෙන්න තියෙනවා මම මේ සෑහෙන ධනයක් තියෙන තාත්තා අම්මා කෙනෙක් ඉපදුනේ
නංගි මල්ලි මායි. ඉතින් ඒවත් මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඉතින් මට මම තාත්තට කිව්වා තාත්තේ ඔයා දෙන ධනය මට දෙනවා නම් ඔයා හොඳට මතක තියාගන්න දෙන ධනය මම හුඟක් වෙලාවට 90ක් දන් දෙනවා කියලා. තාත්තට මම කිව්වා. ඒක එහෙම ඔයා හිත හදාගෙන දෙනවා නම් දෙන්න කියලා මම කිව්වා. තාත්තා කිව්වා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් වහන්සේට ගොඩක් පිං. තව කෙනෙක් බලන් ඉන්නව නේද? නෑ ඉතින් දැන් කොහොමද තවත් පිරිසක් එක්ක ඉනවා කොහොනේ ඒකට තව 30ක් 40ක් දුවේ කරන් තමයි මම කියන්නේ. එහෙනම් සමහරවිට වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය කැමැති බෝධියකින් මේ භවයේම අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. එහෙනම් සියලුම දෙනාට මේ බණ ඇසු මේ අසරණ ලද ධර්මයේ තුලින් අර්ථයක් ධර්මයක් ජීවිතයට එකතු වුණා. ඒ වගේම මේ ගෙවිච්ච කාලය තුල අප්‍රමාණ කුසල සම්පත්තියක් පුණ්‍ය සම්පත්තියක් වැඩුණා. එහෙමනම් මේ රැස් වුණා වූ සියලු කුසල් පින් දහමේ කාන්ත වශයෙන්ම ඔබ සියලු දෙනාගේ ජීවිතවල පවතින සියලු දුක් හැර කරදර බාධකතු ආන්තරපුල් පදර කර්මෙන් පැමිණෙනා සියලු දුක් විපාක කායික මානසික පිළිම් පීඩාවන් අසහනිය දුක් දුම්නස ලෙඩ රෝගාබාධ ව්‍යාධි සියල්ලක්ම දුරු යන්නටම හේතු ආසනා වේවා. සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සියල්ලක් නිස සාධනයේ තවබට දුභාවසන්නා පවුලේ සියලුම මව්පියන් ඇතුළේ සතර වර්ග ඥාති වර්ගයාට මේ පරිලෝකීය සතර වර්ග ඥාති වර්ගයාට මේ සියලු කුසල් පින්දාම් වේදී පිටර අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සියල්ලක් නිස සාධනයේ වෙත්වා. ආයුෂ වර්ණයේ සැපේ බලයේ ප්‍රඥා වැඩේවා. නිදුක් නිරෝගී සම්පන්නියම චිර ජීවනයේ වැඩේවා. උතුම් ධර්ම අවබෝධයම ධර්ම ඥානීය වැඩේවා. ශ්‍රද්ධා වීර්ය සත් සමාධි ප්‍රඥාගේ ධර්මයන් ප්‍රමුඛ ඒ උත්තරීතර සත්‍ය බෝධිපාක්ෂික නිර්වාණ ධර්මියම වැඩිත්වා. සියලු දෙනාට ප්‍රාර්ථනා කරන්න පරිදිම ඔබ සියලු දෙනා ප්‍රාර්ථනා කරන පරිද්දෙන්ම තම තමන් ප්‍රාර්ථනා කරන්නා වූ ඒ ආකාරයෙන්ම අප්‍රමාදී උතුම් නිවන් මඟම වඩමින් නිවන් මඟම පූර්ණය කරමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සදාතනික සැපේ වශයෙන් නිවිසන්සේ දේශා වදාලා වූ නිත්‍ය මංගල පරම සන්තුෂ්ඨ හේමාති සුන්දර ප්‍රණීත ප්‍රවතර අජරාමර අමා මහ නිර්වාණ ශාන්තියම සැනසෙත්වා. අප්‍රමාදීය උතුම් නිවන් මඟම පූර්ණ වෙත්වා. නිවනම පූර්ණ වෙත්වා. නිවනම පූර්ණ වෙත්වා. සුවපත් වෙත්වා. ඉච්ඡිතං පත්තිතං යං කිප්පමේව සමිජ්ජතු සබ්බේ කෝරෙන්තු චිත්ත සංකප්පා චන්தோ පන්න රසේ යතා සබ්බේතියෝ විභජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවන්තු අන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්තේ භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සුත්තේ භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ සම්බුද්ධේ අට වේසංච දෝදසංච සහස්සකේ පංචසත සහස්සානි නමාමි සිරසා අහං තේසං ධම්මංච සංඝංච සාදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ රෝග භය උපද්දවා අනේකාන්තරායාපේ විනස්සන්තු අශේෂතෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්න සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සිවිත රත්න අනන්ත ආශිර්වාදයක් රැකවරණයක් සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ යල්ම බැල්ම රැකවරණයක් ආශිර්වාදයක් උපකාරයක් නිරන්තරයෙන් සැලසේවා. සියලු සංසාර දුකින් ඈතරව ඒ සදාතනික වජරාමරුව මහා නිර්වාණ ශාන්තියම සැනසෙත්වා. ප්‍රමාදී උතුම් නිවන පූර්ණ වෙත්වා. සුවපත් වෙත්වා. සුඛී භවස්සු දීඝායු තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.